ජනතා අරගලයට ජය වේවා. කාරණාවක්. ඔබ දැක්ක පහුගිය දින කිහිපය පුරා මේ රටේ භික්ෂුන් වහන්සේලා ගණනාවක් මේ ආකාරයෙන්ම අභූත චෝදනා දාලා අත්අඩංගුවට ගැනීම කරලා රක්ෂිත බන්ධනාගාරගත කරා. අපි දැක්ක මේට ඉහත කරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමාව දඩයන් කරන්න ගියපු විදිය එතනින් නොනැවති මේ වෙද්දි මෑත ඉතිහාසයේ පළවෙනිම වතාවට පැවිදි සොයුරියකට අත තියන්න මේ දුර්දාන්ත පාලනය මේ රටේ මේ පාදඩකරණය වෙච්ච මේ පොලිස් නිලධාරීන් මේ උත්සුක වෙලා තිනවා. මේක ඉතාමත් වැදගත් ඓතිහාසික අවස්ථාවක්. අපි කවදාවත් අහලා තිබුණේ නැහැ. පැවිදි සොයුරියන්ට මේ ආකාරයෙන් මේ මර්ධනය මේ දඩයම ක්‍රියාත්මක වෙලා තිනවා. මොකද පැවිදි සොයුරියෝ කියන්නේ හැමදාම මේ රටේ පීඩිත ජනතාවත් එක්ක මේ රටේ ජනතාවගේ පැත්ත ඉඳගෙන ඔවුන් වෙනුවෙන් අප උපස්ථාන කරමින් ඒ ජනතාව වෙනුවෙන් හඬ නගපු ඔවුන්ව දරාගත්තු ඔවුන්ගේ දුක වේදනාව වෙනුවෙන් සංවේදී වෙච්ච කණ්ඩායමක්. ඔවුන්ට ජාතියක් ආගමක් තිබුණේ නැහැ. උන්වහන්සේලා හැමදාම ඔවුන්ගේ මුළු ජීවිතයම කැප කරලා මේ මිනිස්සු අතරට ගිහිල්ලා ඔවුන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් මේ මෑත ඉතිහාස මුළු ලංකා ඉතිහාසයේ පුරාම ඔවුන් කටයුතු කරලා තියෙන්නේ. සෑම ආගමකටම සෑම ජාතියකටම කන්‍යා සූරිය ගැන තියෙන අප්‍රතිහිත ගෞරවයක් අප්‍රමාණ ආදරයක්. මොකද උන්වහන්සේලා ඒ ආකාරයෙන් කිසිදු ભેදයකින් තොරව මේ සමාජ සේවයේ දයා සේවයේ අවුරුදු ගණනාවක් මේ රටේ යෙදලා හිටියා. මේ රටේ ජනතාවට කන්න නැහැ කියද්දි මේ රටේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන අධ්‍යාපනය නැහැ කියද්දි ගෙදර කුස්සියේ බඩුමුට්ටු ටික නැහැ කියද්දි එතනින් එහාට ගියාම මානසික ප්‍රශ්නවලදී රෝහල් වල අපවස්ථාන කරද්දි මේ හැම තැනදීම පෙරමුණට ආවේ මේ අපේ කන්‍යා සොයුරියෝ. කවදාවත් ඔවුන් මේ සමාජයේ මේ මාධ්‍යවල ඇගීම් කරේ නැහැ. ඔවුන් හැමදාම තිරෙන් පිටිපස්ස ඉඳගෙන ඔවුන් නිහඬ සේවාවේ හිටියා. ඔබලා හැමෝම දන්නවා ඒ මදර් තෙරේසා කොහොමද ඒ ආදර්ශය මුළු ලෝකෙටම දුන්නේ කියලා. ඒ ආකාරයෙන් මේ කන්‍යා සොයුරියෝ මේ පැවිදි සොයුරියෝ මේ ලංකාව පුරාම මුළු ලෝකෙ පුරාම ඔවුන්ගේ ජීවිත දිය කරේ මේ මිනිස්සු වෙනුවෙන්. ඔවුන් ඉතාමත් ආදරණීය ලෙස ඉතාමත් අවිහිංසාවාදීව මේ ජනතාවව දරාගත්තා. මේ ජනතාවට කොන්දේසි විරහිතව ආදරය කරා. පහුගිය දවස්වල මේ අරගල භූමියේ අරගල කරුවන්ට අපේ කොල්ලෝ කෙල්ලොන්ට මේ පොලිස් නිලධාරීන් බැටන් පොල් වරගෙන එද්දි අවි අමෝරාගෙන එද්දි මූණිස්සන් දික් කරගෙන එද්දි කඳුළු ගෑස් එල්ල කරද්දි ඒ ජල ප්‍රහාරක රථ ඇවිල්ලා ජල ප්‍රහාර එල්ල කරද්දි පවුරක් වගේ දේව දූතයන් වගේ ඒ අරගල කරුවන්ව ඉස්සරහට ඇවිල්ලා රැකගත්තේ මේ අපේ පැවිදි සොයුරියෝ. මේ මේරි සොනාලි අපේ ආදරණීය පැවිදි සොයුරියත් මේ දින 59න් ඇයට පුළුවන් හැම වෙලාවකම ඇවිල්ලා ගාලු මූදුර ඉස්සරහා පුටුවකට වෙලා අපිත් එක්ක හිටගෙන අපිත් එක්ක වාඩි වෙලා ඒ කොල්ල කෙල්ලොත් එක්ක කතා කර කර ඇයට පුළුවන් ආකාරයෙන් ඇය මේ අරගලයට ශක්තිය දුන්නා, ජීවය දුන්නා. කොල්ල කෙල්ලෝ ආවේගයෙන් කතා කරද්දී ඉස්සරහට යද්දී ප්‍රචණ්ඩත්වයට යන්න උත්සාහ කරද්දී ඇය ගිහිල්ලා ඉස්සරහට ගිහලා ඕන් ඇදගෙන ඇවිල්ලා ඕන් අස්සසලා සනසලා මේක ආදරණීය අරගලයක් කියන එක ඒ කොල්ල කෙල්ලොන්ට ඒත්තු ගන්නවන කටයුතු කරා. එකා වගේ කිසිම කෙනෙක් තනි නොකර කන්‍යා සොයුරියෝ විතරක් නෙමෙයි මේ නීතිඥ ප්‍රජාව මේ වෙද්දී මේ ආකාරයෙන් අනීතිකව අත්අඩංගුවට ගත්ත මේ සියලු දෙනා වෙනුවෙන් මේ දාස් ගානම් වෙනුවෙන්ම කිසිදු වරප්‍රසාදයක් නැතුව කිසිදු මුදලක් නැතුව කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැතුව කොන්දේසි විරහිතව පෙනී ඉඳලා තියෙනවා. ඉතින් සොයුරියෝ වෙනුවෙන් විතරක් නෙමෙයි මේ රටේ අනීතිකව අත්අඩංගුවට ගන්න හෙට දවසේ සියලු දෙනා වෙනුවෙන්ම අපි සංවිධානාත්මකව පෙනී ඉන්නවා. අපි ජාත්‍යන්තර වශයෙන් සංවිධානය වෙනවා. අපි සිවිල් සංවිධාන වශයෙන් සංවිධානය වෙනවා. මේ අත්අඩංගුවට ගැනීම වලට විරුද්ධව අපි එකා වගේ පෙනී ඉඳලා අපේ විරෝධය පළ කරනවා කියන එක බොහොම පැහැදිලිව කියනවා. මේ පැවිදි සොයුරියෝ වෙනුවෙන් විතරක් නෙමෙයි මේ රටේ අනීතිකව අත්අඩංගුවට ගන්න හෙට දවසේ සියලු දෙනා වෙනුවෙන්ම අපි සංවිධානාත්මකව පෙනී ඉන්නවා. අපි ජාත්‍යන්තර වශයෙන් සංවිධානය වෙනවා. අපි සිවිල් සංවිධාන වශයෙන් සංවිධානය වෙනවා. මේ අත්අඩංගුවට ගැනීම වලට විරුද්ධව අපි එකා වගේ පෙනී ඉඳලා අපේ විරෝධය පළ කරනවා කියන එක බොහොම පැහැදිලිව කියනවා. විශේෂයෙන්ම අපි දන්න කාරණාවක් තමයි මේ රජය පහුගිය වකවානුවේදී තමන්ගේ බලය රැකගත්තේ, තමන්ගේ ඡන්ද වැඩි කරගත්තේ, තමන්ගේ වරප්‍රසාද සහ තමන්ගේ ප්‍රසාදය රැකගත්තේ ආගම් විකුණගෙන. එකක් තමයි බුද්ධ ආගම විකුණලා සහ බෞද්ධ භික්ෂුන් වහන්සේලා අතර එක එක්කෙනා ගැටීම් ඇති කරලා තමයි
විශේෂයෙන්ම මේ රජය පෞගේ කාලේ තමන්ගේ බලය රැකගත්තා. ඒ වගේම පාස්කු ප්‍රහාරය වගේ ප්‍රහාර ආගමික දේවල් උපයෝගී කරගෙන ඒවා මාර්ගයෙන් ගොඩ ගිය රජයක් තමයි මේ රජය කියන්නේ. එතකොට මේ රජය තමන්ගේ බලය හැම වෙලේම පවත්වා ගත්තේ ජාතිය සහ ආගම පදනම් කරගෙන මේ ජාතිය ආගම තමන්ට ඕන විදියට පාවිච්චි කරලා තමන්ට ඕන විදියට කන්ට්‍රෝල් කරලා තමයි මේ වන විට මේ රජය බලය පවත්වාගෙන යන්නේ. හැබැයි අපිට පේන්න තියෙන දෙයක් තමයි හැමදාම ඒක හැම විදිහටම වෙන්නේ නැහැ. දැන් වෙනස් වෙමින් තියෙනවා. ඒ වෙනස් වෙන හින්දා තමයි පහුගිය කාලේ අපි දැක්ක භික්ෂුන් වහන්සේලා කිහිප නමක් අත්අඩංගුවට ගන්න මේ අරගලයේ ඇතුලේ ඉන්න. මේ ආණ්ඩුව උත්සාහ කරනවා මේ අත්අඩංගුවට අරගනිමින් විවිධ අනීතික චෝදනා දමමින් මේ අයව බය කරලා මර්ධනය කරන්න. පොලිසියට ඇවිල්ලා ප්‍රශ්න කරන්න උත්සාහ කරන අපේ මේරි සොනාලි පැවිදි සොහිරිය එහෙම නැත්නම් සිස්ටර් සොනාලි ගත්තාම සිස්ටර් සොනාලිව බය කරලා මේ අරගලේ ඇය ඉන්න භූමිකාව ඇය මේ වන විට පෙනී හිටින භූමිකාවෙන් ඉවත් කරන්න තමයි මේ වන විට මේ රජය උත්සාහ කරමින් ඉන්නේ. නමුත් අපි දන්නවා මේ කිසිම කෙනෙක් එහෙම බය වෙන්නේ වර්ධනය වෙන්නේ නැහැ කියන එක. විශේෂයෙන්ම අපි දන්නවා දැන් මේ විශේෂයෙන්ම පහුගිය අරගලයේ කතා කරනවා නම් අරගලයේ වකවානුවේ අරගලයේ කාල සීමාවෙදී මුලින්ම පැවිදි සොයිරියන් අරගල බිමට ආවේ 9 වෙනිදා. ඒ පාස්කු ප්‍රහාරය වෙනුවෙන් සිද්ධ වෙච්ච පහගමනත් එක්ක. එතෙන් පටන් අද වෙනතුරු මේ අරගල භූමිය ඇතුලේ ඉන්නවා ඒ පැවිදි සොයිරියෝ හැමදාම දවස ගානේ නෝරදාම් පැවිදි සොයිරියෝ ඉන්නවා. ඒ පැවිදි සොයිරියෝ ඉන්නේ වෙන හේතුවක් ඉඳලා නෙමෙයි. ඒ අරගල භූමිය ඇතුලේ සාමය ආරක්ෂා කරන්න සාමය රකින්න ඒ අරගල භූමියේ ඉන්න අරගල කරුවන්ට පීඩාවක් වෙනවා නම් අරගල භූමිය ඇතුලේ ඉන්න අරගල කරුවන් අතින් යම් අකටයුත්තක් අඩකප්පල්කාරී ක්‍රියාවක් වෙනවා නම් ඒවා වළක්වීම තමයි ඔවුන්ගේ අරමුණ වෙලා තියෙන්නේ. එතකොට මම දන්නවා මංගාව තියෙනවා වීඩියෝ ඕන ප්‍රමාණයක් ඔප්පු කරන්න මේ පැවිදි සොයිරියෝ මේක ඇතුලේ කරපු කාර්ය කොයි වගේද කියලා. මංගාව ඡායාරූප තියෙනවා අති විශාල ප්‍රමාණයක් මේක ඇතුලේ පැවිදි සොයිරියෝ කොහොමද මේ අරගලයේ ඇතුලේ සාමකාමීත්වය ආරක්ෂා කළේ කියලා. විශේෂයෙන්ම අපි දන්න කාරණාවක් තමයි අවස්ථා ගණනාවකදීම එක අවස්ථාවක් අපිට මතකයි අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය එනකොට පාරවල් හරස් කරලා වැට ගහලා බැරියර් දාලා දෙගොල්ලෝ අතර ලොකු ගැටුමක් ඇති කර ඇති වෙන්න ගත්ත පළවෙනි අවස්ථාවේදී ඒ අවස්ථාව තමයි පැවිදි සොයිරියෝ එකට එකතු වෙලා මේ මහ ජනතාව සහ පොලිසිය අතර වලල්ලක් විදියට ආරක්ෂාකාරී පවුරක් වැටක් විදියට අත් අල්ලගෙන එකට හිටියේ. ඒක වාර්තා කළා ඒ වීඩියෝ එක ලක්ෂ ගණන් බලපු එකම මාධ්‍යවේදියා මම ඒ වීඩියෝ එක කරපු. එතකොට මම දැක්කා මම ඡායාරූප ගත්තා ඒ අවස්ථාවේදී. එතන මම හිටියා මගේ ඇස් දෙකෙන් දැක්කා ඒ දේ. එතකොට මහා ගැටුමක් එතන ඇති වෙන්න ගිහිල්ලා ගැටුම නැවැත්තුවේ ඒ කන්‍යාය සොයිරියන් එකට අත්වැල් අල්ලගෙන ඒ දෙගොල්ලෝ දෙපැත්තට කරපු හින්දා. නමුත් ඒ අවස්ථාවේදී පොලිසිය සහ ඒ කණ්ඩායම් දෙක අතරට මැදි වෙලා අත්වැල් බැඳගෙන ඒකේ සාමකාමීත්වය ආරක්ෂා කරේ පියතුමල්ලා සහ පැවිදි සොයිරියෝ සහ නීතිඥයෝ. ඒක පැහැදිලිව කිව යුතුයි. එතකොට ඒ අවස්ථාවේදී ඔවුන් බොහොම වෙහෙසක් දැරුවා. ඊට දවස් කිහිපයකට පස්සේ මේ පහර දුන්නු කණ්ඩායම ගිය බස් රථයක් මේ කොළඹ ප්‍රදේශයේ ඉන්න තරුණ කණ්ඩායමක් ගෝල්ෆේස් පිටියට අරගෙන ආව ඒකේ කෑලි ගලවලා. ඒ ඇවිල්ලා ගෝල්ෆේස් පිටිය ඇතුළේ දෙවුන් එක ගිනි තියන්න උත්සාහ කරා. හැබැයි ඒ අවස්ථාවේදී කොල්ලන්ගේ අතේ තිබේ තරුණයන්ගේ අතේ තිබිච්ච යකඩ පොළු අනිත් සියලු දේවල් අත් තුවාල කරගෙන උදුරගෙන පුතේ යෝග කරන්න එපා පුතේ යෝග නවත්තන්න මේක සාමකාමී අරගලයක් ප්‍රචණ්ඩ අරගලයක් නෙමෙයි කියන කාරණාව මේ පැවිදි සොයිරිය තමයි කිව්වේ. ඊළඟට අපි දන්නවා මීගමේ සිද්ධ වෙච්ච ගැටුම ජාතිවාදයක් ඇති වෙන්න ගිය ආගම් ජාතීන් දෙකක් අතර ආගම් දෙකක් අතර සිද්ධ වෙන්න ගිය ගැටුම එතනදී එළියට බහලා ඒ ආගම් දෙක ජාතීන් දෙක සමගී කරලා ඒ මහා ගැටුම නවත්තන්න පටන් ගත්තේ මීගමේ හිටියේ කතෝලික පියුට් සහ පැවිදි සොයිරියෝ. මේ අරගල භූමියේදී ගේට් 0 එක එහෙම නැත්නම් ජනාධිපති ලේකම් කාර්යාලයේ ගේට්ටුව සහ තරුණයන් අතර එක් අවස්ථාවකට ඇති වෙන්න ගිය ගැටුමකදී පැවිදි සොයිරියෝ ඒ ගේට්ටුවේ ඉඳගෙන ඉන්නවා. ඒ හරිය වටේ එක දිගට කාටවත් කිසිම දෙයක් කරගන්න බැරි වෙන්න. ඒ වගේ ඡායාරූප ඒ වගේ අවස්ථා මගේ ඇස් දෙකේ මම ඕන තරම් දැකලා තියෙනවා මාධ්‍යවේදියෙක් විදියට. ඒක වාර්තා කරලා ඒක අරගෙන තියෙනවා. ඒ හින්දා මේ අරගල භූමිය පුරා රැයක් දවාලක් නැතුව මේකේ පැවිදි සොයිරියෝ සාමාන්‍යයෙන් ලංකාවේ පැවිදි සොයිරියක් රැයට තැන් වල නවතින්නේ නැහැ තමන්ගේ කොන්වන්ට් එකේ ඇරෙන්න. හැබැයි ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකාවේ පැවිදි සොයිරියෝ පාන්දර 4-5 වෙනකන් ඉන්නවා මේ අරගල භූමිය ඇතුළේ. 20-25 ඉන්නවා අපිත් එක්ක. අපිට කාගෙන් හරි ප්‍රහාරයක් එයි කියලා එහෙම නැත්නම් අපේ අතින් යම් විදියකට වැරද්දක් වෙයි කියන එක නවත්තන්න ඔවුන් අපිත් සමග රැඳිලා හිටියා හැමදාම වගේ. නැති සොයිරියෝ මේ රට ඇතුලේ තියෙන ජාතික වගකීම ඒ ජාතික වගකීම මොකක්ද කියලා ආගමික නායකයෝ විදිහට අවබෝධ කරගෙන තිබුණා. ඒ අවබෝධ කරගෙන ඒ ජාතික වගකීම ඉටු කරන්න තමයි මේ ස්ථානට පැමිණියේ. එතකොට අද වන විට
අපිට පේනවා සිස්ටර් සොනාලිට වෙන්නප් වෙද්දි දාන්න යන චෝදනාව ඒ ගැටුමක් නවත්තන්න මේ මැදට පැනලා දෙගොල්ලෝ සාමකාමී කරාම එතනදි දාන්නේ ගැටුම අහුලනවයි කියලා. මේ රජයේ මේ බුද්ධ්‍යංශවල පොලිසියේ තියෙන බරපතල ගැටලුව මම මීට පෙරත් මාධ්‍ය සාකච්ඡාවේදී කියලා තියෙනවා. මේ සාමාන්‍ය දැනීම කියන එක පොලිසියට පොඩි අවුලක් තියෙනවා. සිංහල භාෂාව තේරෙන්නේ නැහැ සමහරලාට. අංග චලන බොඩි ලැන්ග්වේජ් තේරෙන්නේ නැහැ පොලිසියට. පොලිසිය ඇතුළේම ලොකු අවුලක් තියෙනවා. මොකද සමහරලාට පොලිසියට මේ දේශපාලන පත්වීම අරගෙනත් දන්නේ අර ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා මේක බරපතල කාරණාවක්. මේ අරගල භූමිය පුරාම සාමය ආරක්ෂා කරමින් එදා ඉඳන් හිටපු මේ පැවිදි සොහිරුව අදටත් ඉන්න පැවිදි සොහිරුව මේක ඇතුලේ කණ්ඩ මොණ්ඩ දෙන තේ ටික හදන පාන් ටික හදලා දෙන ජනතාවට වෙනත් පහසුකම් ලබා දෙන ඕනතරම් මේක ඇතුලේ කරපු ඉවෙන්ට් තියෙනවා මං ගාව. මේ අරගල භූමිය ඇතුලේ ඇත්තටම අපිට දේවදූතයෝ කියලා හඳුන්වන්න පුළුවන් පැවිදි සොහිරුව. මේ මුළු අරගල භූමියම පැවිදි සොහිරුවෝ ටිකක් ඇවිල්ලා හිටගත්තාම මේ හැමෝගෙම විනය මේ තරුණ කණ්ඩායම වල විනය ඒගොල්ලන්ට බොහොම ගෞරවය භක්තියක් දක්වන්නේ. එතකොට අපිට තේරෙන්නේ නැහැ මොකද්ද මේ රජය කරන්න හදන්නේ කියලා. විශේෂයෙන්ම රජයට අපි මතක් කරලා දෙන්න කැමතියි. රජය අපේ භාෂාවෙන් කිව්වොත් කෙලෝගත්ත තැන තමයි මේ කතෝලික සභාව පාස්කු ප්‍රහාරයේ සටන් කරනකොට ඒ සටනට ඒ ඉල්ලීම් වලට හරියට ප්‍රතිචාර දක්වන්න නැතුව වැරදි ප්‍රතිචාර දක්වන්න රජය ගිහිල්ලා ඒ වැරදි ප්‍රතිචාර දක්වලා විශේෂයෙන්ම මේ වෙනුවෙන් පෙනී හිටපු සටන් කරපු අපේ සහෝදරයෙක් වෙන ශිහාන් මාල්කව 8 වතාවක් ගෙනල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රශ්න කරනවා. මේ 8 වතාව ප්‍රශ්න කරනකොට පැත්තකට වෙලා හිටපු කණ්ඩායම්, නිහඬ වෙලා හිටපු කණ්ඩායම්, මේ ගැන වගක් නැතුව හිටපු කණ්ඩායම්, කතෝලික සභාවේ හැතුලේ හිටපු සියලුම කණ්ඩායම්, කතෝලික සභාවේ මතවාදීව ගැටිච්ච කණ්ඩායම්, කතෝලික සභාවේ දුරස්වලා හිටපු කණ්ඩායම්, කතෝලික සභාවේ විදේශ රටවල් වල හිටපු කණ්ඩායම්, මේ සියලු දෙනා එකට එකතු වෙලා දැවැන්ත පවුරක් වගේ මේ සටනට එකතු වෙනවා. මොකද පහුගිය අවුරුදු ගාන පුරා අපි තමයි සටන් කරේ දිගට හරහාට මේ ජනතාවට මේ රජය මේ ජනාධිපතිවරයා මේ ඉන්න රජයේ ඉන්න කණ්ඩායම් කරපු තක්කඩි වැඩ ප්‍රසිද්ධිය බය නැතුව විවේචනය කරේ අපි. ඒ කොන්ද හැදුවේ අපි. අපි කොන්ද හදනකොට අපේ දෙපැත්තේ හිටිය නීතිඥවරු අපිට ආරක්ෂාව දුන්න ශිහාන් මාල්ක වගේ අත්අඩංගුවට ගත්තට පස්සේ බය නැතුව ගිහිල්ලා උසාවියට ගිහිල්ලා උඹලට අපිව අත්අඩංගුවට ගත්තත් නවත්තන්න බෑ කියන විශ්වාසය ජනතාවට ඇති කරේ නීතිඥයෝ. ඒ පටන් ගත්තේ එතනදී. ආණ්ඩුව කරපු පළවෙනි ගොන් වැඩේ ඉස්සෙල්ලාම කොටපු මේ කෙහෙල් ගහ තමයි කොට්ටෝරුව ඔතන. ඒ ගහට කෙඩුවේ නැත්නම් ආණ්ඩුවට අද මෙච්චර කෙල නොවී ඉන්න තිබුණා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් අපිට පේනවා දැන් අර ඉරාජ් කියන නපුංසකයාව යොදාගෙන කාදිනල්තුමාටයි කතෝලික සභාවටයි මඩ ගහනවා දිගට හරහාට. දැන් ඉරාජ් මඩ ගැහුවයි කියලා අපි සැලෙයිද? අපිව අත්අඩංගුවට ගත්තයි කියලා අපි මේ වගේ අනීතික චෝදනා දැම්මයි කියලා අපි සැලෙයිද? මේ විශේෂයෙන්ම කතෝලික සභාවේ ඉන්න කතෝලිකයින්ට මේ වගේ පීඩාවන් කියන්නෙම මල් වැස්සක් වගේ. කතෝලික ඉතිහාසය අරන් බලපුවම පැහැදිලිවම පේනවා කතෝලිකින්ව සිංහයින්ට කණ්ඩ දානකොට කොලෝසියමේ ගැට ගහලා ගිනි තියලා කොලෝසියමේ සටන් වලට ආලෝකය දුන්නේ කතෝලිකින්ගේ සිරුරු වලින්. එච්චර ඒ තිබිලත් ප්‍රචණ්ඩත්වයක් නැතුව අද වෙනකන් කතෝලික සභාව පැවැත්වෙන්නේ මේ පීඩාවල් වෙන්න විශ්වාසය වැඩි වෙනවා. මේක අත්අඩංගුවට ගත්තයි කියලා හරියන්නේ නැහැ. අද මේ රටේ ජාත්‍යන්තර අපකීර්තියක් එන්න ප්‍රධානම දේ තමයි මේ කතෝලික සභාවේ මේ පාස්කු ප්‍රහාරයට කරපු නින්දිත වැඩේ. ඒ සිස්ටර් සොනාලි වෙනුවෙන් Facebook එකේ හරි එක පෝස්ට් එකක් දාන්න පුළුවන් නම් මේ සිස්ටර් සොනාලි වෙනුවෙන් එක වචනයක් ලියන්න පුළුවන් නම් ඒක විරෝධතාවයක් දක්වන්න පුළුවන් නම් ඔබ යන්නේ නැතන පල්ලියට ගියත් වෙන තැනකදී ඒ විරෝධය පෙන්වන්න පුළුවන් නම් කරුණා කළා ඒ විරෝධය පෙන්වන්න සංකේතාත්මකව. මොකද මේ ආණ්ඩුව ඇනගත්තෙත් අපෙන් ඊළඟට දැන් මේ අර කිසි දෙයක් බෑ මම ෆේල් කියාගෙන ඉන්න රජා ඇතුළු මේ රජාගේ පජාත සෙට් එක ඊළඟට යනකම් අන්තිමට සිංහාසනෙන් පයින් ගහලා එලවන්නෙත් අපි කියන තැන තමයි දැන් පත් වෙලා තියෙන්නේ. මම හිතන්නේ අපි අද රටක් විදියට ගත්තාම ඊටමත් තීරණාත්මක තැනකට අවිල්ලා තියෙනවා. ඒ තමයි මේ රට ආගම් හතරකින් පෝෂණය වෙන විවිධ ආගම්වල ශාස්ත්‍රවරුන්ගේ දර්ශනයන් දහම් විශ්වාස සහ ඇදහිලි එක්ක හැමදාම උදේට නැගිටින හැමදාම උදේ රැට නිින්දට යන જાතියක්. හැබැයි මේ රාජපක්ෂ රෙජිමය තමන් බලයට එන්න පාවිච්චි කරන්නේ කාරණා දෙකක්. එකක් තමයි ජාතිය, දෙවෙනි එක තමයි ආගම. මේ වෙනකොට රාජපක්ෂ රෙජිමේට ඒ තමන්ගේ වාසියට පාවිච්චි කරපු ආගම කියන කුලකයේ ඇතුලේ තියෙන භික්ෂුන් වහන්සේලා රාජපක්ෂවරුන්ගේ මේ තියෙන මජර දේශපාලන න්‍යාය පත්‍රයන්ට සහ මේ රට දවසින් දවස අගාධයට පත් කරගෙන යෑමේ මේ වැඩපිළිවෙලට විරුද්ධව ගොඩනැගුණු
පුරවැසි අරගලයත් සමග හිට ගැනීම නිසා අද වෙනකොට ගරුතර ස්වාමින් වහන්සේලා විශාල ගණනක් පොලිස් අත්අඩංගුවට අරගෙන ඇතැම් ස්වාමින් වහන්සේලා රක්ෂිත බන්ධනාගාරගත කරලා ඇතැම් ස්වාමින් වහන්සේලාට විරුද්ධව නඩු විශාල ප්‍රමාණයක් පවරන්න මේ රාජපක්ෂවරු කටයුතු කරලා තියෙනවා. ඒත් එක්කම මේ වෙනකොට අපි දැක්කා සිරිල් ගාමිණී පියතුමා ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනල්ලා දවස් ගණනක් ඒ අපහසුතාවයට ලක් කරලා ඔවුන් උත්සාහ කරා අත්අඩංගුවට ගැනීමක් කරන්න. නමුත් ඔවුන්ට ඒ අවස්ථාව ලැබුණේ නැහැ. අද වෙනකොට මේ අරගල භූමිය ගරුතර ස්වාමින් වහන්සේලා, ගරුතර කතෝලික පූජකතුමන්ලා, ගරුතර පැවිදි සොයුරියෝ මේ අරගල භූමිය ඇතුලේ අරගල කරුවන්ට මහා පෞරක් මහා ශක්තියක් වෙමින් කටයුතු කිරීම රාජපක්ෂලාට දැවැන්ත හිසරදයක් බවට පත් වෙලා තියෙනවා. ඒක තමයි ඇත්ත. ඒක තමයි යථාර්ථය. ඒ නිසා රාජපක්ෂලාට ඕනේ පෙන්නන්න අපි සාමාන්‍ය සිවිල් ගිහි පුරවැසියන්ට විතරක් නෙමෙයි අපිට විරුද්ධව නැගී සිටින පූජක පක්ෂයට උනත් මර්ධනය ක්‍රියාත්මක කරන්න පසුබට වෙන්නේ නැහැ කියන කාරණේ පණිවිඩය රාජපක්ෂ නඩය මේ වෙනකොට සමාජගත කරමින් සිටිනවා. ඒ නිසා අපි කියනවා බොහොම පැහැදිලිව උඹලගේ පණිවිඩය අපිට තේරෙනවා. හැබැයි උඹලට ඔය ආකාරයෙන් කටයුතු කරලා හැංගෙන්න බංකර් නම් ඉඩ මදි වෙයි මහත්තයෝ කියන පණිවිඩය බොහොම පැහැදිලිව අපි කියන්න කැමතියි. ඒ හාමුදුරුවෝ නමක් අත්අඩංගුවට ගත්තත්, කතෝලික පියතුමෙක් අත්අඩංගුවට ගත්තත්, අපේ කන්‍යා සොහොයුරියක් අත්අඩංගුවට ගත්තත් උඹලගේ ගෙවල් ඉස්සරහට අපි එනවා ඒක නවත්තන්න. උඹලගේ බැරිගේට්ස්, උඹලගේ වෝටර් කැනන්, උඹලගේ කඳුළු ගෑස් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක බොහොම පැහැදිලිව මතක තියාගන්න. මොකද මේ රට අපි පොඩි කාලේ ඉඳන් දහම් පාසලේ ලැබිච්ච මිනිස්සු, අපි ආගම ධර්මයත් එක්ක ගොඩනැගිච්ච මිනිස්සු, ඒ වගේ කතෝලික බෞද්ධ හින්දු ඉස්ලාම් කියලා උඹලා බෙදපු බෙදුම් රේඛා අපි අරගල භූමිය ඇතුලේ මකා දාලා හමාරයි. එනිසා මේ වෙනකොට සියලු ජාතීන් එක වගේ එක මිටකට ගොනු වෙලා තියෙනවා. සියලු ආගමිකයන් එක වගේ එක අරමුණකට රොද බැඳගෙන තියෙනවා. ඒ නිසා උඹලගේ ඔය තුට්ටු දෙකේ මජර දේශපාලන න්‍යාය පත්‍ර ඇතුලේ සාමාන්‍ය ගිහි පුරවැසියන් මර්ධනය කරන්න යොදා ගන්න ඒ කූට තක්කඩි ජඩ ඒ උපක්‍රම ඇතුලේ උඹලා ඒ ආකාරයෙන්ම අපේ ආගමික නායකයන්ටත් සලකන්න හදනවා නම් ඒ තමයි උඹලගේ අවසානය කියන එක අපි උඹලට බොහොම පැහැදිලිව කියන්න කැමතියි. ඒ නිසා මේ ගරුතර ස්වාමින් වහන්සේලා වගේම, ගරුතර පියතුමන්ලා වගේම, මේ ගරුතර පැවිදි කන්‍යා සොයුරියෝ මේ වෙනකොට ඇයි අරගල බිමට ආවේ? උඹලා මේ ප්‍රශ්නෙට උත්තර හොයපල්ලා. උඹලා මේ ප්‍රශ්නෙට උත්තර හොයන්නේ නැතුව ඒ ප්‍රශ්නේ නගන මිනිස්සුන්ව මර්ධනය කළා වැඩක් නැහැ. ඒ සිස්ටර්ලා ඇවිල්ලා කියන්නේ ගම්වල ඉන්න අම්මලාගේ දුක. ඒ සිස්ටර්ලා ඇවිල්ලා පෙන්වන්නේ ගම්වල ඉන්න තරුණියන්ගේ වේදනාව. ඒ සිස්ටර්ලා ඇවිල්ලා ප්‍රකාශ කරන්නේ මේ රටේ ජනතාවගේ අඳෝනාව. ඒක මර්ධනය කරන්න ඔහොම ආකාරයෙන් හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් ඒවට උත්තර හදා ගන්න ඕන. හැබැයි අපි දන්නවා මේ ගෝඨාභය නන්දසේන රාජපක්ෂ කියන මේ පජාතික ජනාධිපතිවරයා ඊයේ වෙනකොට විදේශ මාධ්‍යයට කියනවා අසමත් ජනාධිපතිවරයෙක් හැටියට මට යන්න බෑ. මම එක දෙයකට කැමතියි ඔය නන්දසේනගේ. ඒ තමයි මිනිහගේ කටබොරු කිව්වට දිවබොරු කියන්නේ. ඒකට මම හරි කැමතියි. මොකද වචන මෙහෙම ස්ලිප් වෙනවා. වචන පනිනවා. ඒ නිසා තමයි කියන්නේ සැරින් සැරේ කියන්නේ තමන් විසින් කරපු දේවල් මේ ප්‍රසිද්ධ මාධ්‍ය ඉස්සරහා පාපොච්චාරණය කරන්නේ. මම විශ්වාස කරනවා ඒකේ මනුස්සයාගේ හෘද සාක්ෂියට එකඟව කරන වැඩක් නෙවෙයි. ඒක මේ රටේ වාසනාවට මිනිහාගේ දිවලිස්සනවා. අපි කියන්නම් ඒව එකින් එක. ඒ නිසා මේ රට තවත් ෆේල් වෙන්න දෙන්න බෑ. හෙට අනිද්දා වෙනකොට මහපාරේ අපේ අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය බෙහෙත් නැතුව දුව පුතා මැරිලා වැටෙනවා බලන් ඉන්න බෑ. අපි කොහොමද එහෙම ඉන්නේ? අපිට තාත්තා කෙනෙක් හැටියට ඒ වේදනාව දැනෙන්නේ නැති වුණාට අපිට තාත්තලා හැටියට ඒ කැක්කුම දැනෙනවා. අහන්නේ අදටත් ওই නන්දසේනලාට කඩේ යන
රනිල් වික්‍රමසිංහට කඩේ යන තමන්ගේ කය ඇමති වුණා කියලා කඩේ යන මේ රටේ දේශපාලන අන්ධ භක්තිකයන්ගෙන් මං අහනවා උඹලා තෙල් ගන්නේ වෙනම පොලිමකින්ද? උඹලට ගෙදරට ඇවිල්ලා තෙල් ටික ගහලා දෙනවද? උඹලට ගෑස් එක ගෙදරට ගෙනල්ලා දෙනවද ඔය අකමැතියා? ඔය ජනාධිපතියා උඹලා ගෙදරට ගෑස් එකක් එවනවද? උඹලගේ ඇමතියා උඹලට ඔය ගෑස් එක දෙනවද? එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. උඹලගේ ළමයෙක්ට අසනීප වුණාට ලේඩ්රිජ් එකකට ගියාම බෙහෙත් ටික නැතුව වේදනාවෙන් ඉන්නකොට උඹලට වෙනම ෆාමසි එකකින් බෙහෙත් දෙනවද? එහෙම වෙන්නේ නැහැ. අපිට නැති කරන්ට් එකක් උඹලට හම්බ වෙනවද? එහෙම වෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය ආහාරවල මිල ගණන් අපිට නොදෙන හාල් උඹලා දෙයියන්ගේ හාල් කාලාද? ඒකයි අපිට උඹලගෙන් අහන්න තියෙන්නේ. ඒ නිසා අපි කියනවා දේශපාලන දෘෂ්ටි කෝණයෙන් බලන ඔය වර්ණ වලින් පේන ඔය කණ්ණාඩි ගලවන්න මේ මව්බිමට මේ රටට කාලය ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා දැන්වත් ඔය මෝහය බිඳලා ඔය සිහි මුර්ජා වෙලා ඉන්න ගතියෙන් බිඳිලා සිහි විකල්භාවය නැති කරලා පිටියට එන්න ඕනේ මේ රට. එහෙම නැත්තම් හෙට මේ රටපත් වෙන්නේ බරපතල තැනකට. හෙට වෙනකොට මේ රට පත් වෙන තැන තාමත් තේරෙන්නේ නැති උඹලා නිර්වින්දනය වෙච්ච ජාතියක්, නිර්වින්දනය වෙච්ච මිනිහෙක්, ගෑණියෙක්, දුවෙක්, පුතෙක්, තරුණෙක්. ඒ නිසා අපි කියනවා අවදි වෙයල්ලා දැන් රනිල් ගත්තා. මේ රට විනාශ වෙලා ඉවරයි. මේ රට බංකොලොත් වෙලා ඉවරයි. මේ රට ගොඩනගන්න බැරි තැනකට මේ කාලකන්නි දේශපාලඥයෝ පත් කළා ඉවරයි. ඒ වෙනුවෙන් තමයි අපි පෙරට ඇවිල්ලා ඉන්නේ මුංව ගෙදර යවන්න ඕනේ කියලා. ඒ නිසා ඒකට මුක්කු ගහලා සක්ක ගහලා මේ වැඩේ නවත්තන්න බෑ. ඒ නිසා අපි සියලු දෙනා එක පෙළකට එකතු වෙමු. මේ සිස්ටම් ඒරියෝ විතරක් නෙමෙයි. ඒ වෙනුවෙන් අපි හැමෝම පාරට බහිනවා. මේ රටේ ඉන්න කිසිම පැවිදි සොයුරියකට අත තියන්න උඹලට හම්බ වෙන්නේ නැහැ. කිසිම පියතුමෙකුට අත තියන්න උඹලට හම්බ වෙන්නේ නැහැ. කිසිම ස්වාමින් වහන්සේ නමකට අත තියන්න අපි උඹලට දෙන්නේ නැහැ. ඒකට පාටක්, පක්ෂයක්, ජාතියක්, ආගමක්, කුලයක් ඒ කිසිම ભેදයක් නැහැ. අපි එකා වගේ පෙනී ඉන්නවා. එකා වගේ පෙනී ඉන්නවා. අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව තියන්නේ මේ අරගල භූමියේ මේ තරුණයින්ට ඔයාගේ කුලි හේවායින්ගේ යුද්ධ රථ ගෙනල්ලා නවත්තනකොට ඔයාගේ මැර බට කණ්ඩායම් අපිට ප්‍රහාර එල්ල කරන්න වටලනවා කියලා දැනෙනකොට අපි ගත්ත ක්‍රියාමාර්ග අතර අංක 1ට තිබුණේ මේ පූජක පක්ෂය අමතලා අපිව ආරක්ෂා කරන්න කියන කාරණාව. ගරුතර ස්වාමින් වහන්සේලා, පූජකතුමන්, මෞලවිවරුන්, කුරුක්කල්වරුන් ඒ සඳහා අපි වටා එකට හිටගත්තා. ඔවුන් අපේ ආරක්ෂක රැකවලුන් බවට පත් වුණා. අපේ තරුණ පිරිස මේ ක්‍රූර ජඩ මහින්ද රාජපක්ෂ රෙජීමෙන් ආරක්ෂා කරගත්තා. එතනදී කැපී පෙනෙන සේවාවක් කරා මේ කන්‍යා සොයුරියන්. රෑදාවල් නැතිව, කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතිව ඔවුන් අපිත් සමග මේ අපේ තරුණයන් රැකගනිමින් මේ අරගල භූමියේ සිටියා. මේ ඉතිහාසය පුරාවට මම ජනතාවගෙන් අහනවා මේ කන්‍යා සොයුරියන් ඔබ දැකලා තිබෙනවද මේ වගේ අරගල භූමිවල? ඔබ දැකලා තියෙනවද විරෝධතා පෙළපාලිවල? නෑ. ඔවුන් එතනට දුවගෙන ආවේ මොකද මේ කන්‍යා සොයුරියන් නිහඬව අපේ ගම් දනව්වල, ඒ ආරාමවල කරේ අපේ අතහැර දාලා යන සිංහල, දෙමළ වේවා, මුස්ලිම් වේවා, මොනයම් හෝ ජාතියක දරු පැටියෙක් කවාපුවා හදා වඩා ගන්නා එක, ජීවිතේ කොයි හෝ දවසක වැරදුණු සිංහල, දෙමළ, මුස්ලිම් කුමන ආගමක වේවා තරුණියකට, අපේ දියණියකට අස්වැසිල්ලක් ලබා දෙන එක. ඔවුන් කරේ මේ මනුස්ස සංහතිය ආරක්ෂා කරන එක. එහෙම කවලා පොවලා කවුරුන් හෝ අම්මෙක් හදා වඩාගත්ත දරුවන්ට මේ පාපතර ජඩ ජුන්ටාව පහර දෙනවා බලාගෙන ඉන්න ඒ අම්මලා කවදාක්වත් කැමති උනේ නැහැ. ඒකයි ඒ ආරාම වලින් ඇවිල්ලා අපි ඉස්සරහා හිටගත්තේ. රාජපක්ෂවරු ඔළුවෙන් හිටන් කිව්වත් මේ කන්‍යා සොයුරියන් ප්‍රචණ්ඩයි කියලා මම දන්නවා. මේ රටේ ওই 225 ඇරුණුකොට 2 කෝටියක් ජනතාව ඒක විශ්වාස කරන්නේ නැහැ. මහත්තයෝ මතක තියාගන්න, ඔය නිල ඇඳුම දුන්නේ ජනතාව, ඕකට පඩි ගෙවන්නේ ජනතාව, ඔය ටයිප් කරන බී රිපෝට් එකේ කොලේට සල්ලි ගෙවන්නේ ජනතාව. ඒක නාටකයක් වෙන්න බෑ. ඒක බොරුවක් වෙන්න බෑ. නීතිඥ අපි බලාගෙන ඉන්නවා අධිකරණයේ ඉදිරියට ඔබ ගෙන එන බී වාර්තා දෙස. ඔබ මතක තියාගන්න, අපරාධකරුවන් දහස් ගණනක් නිදහස් වී යනවට වඩා බරපතල අපරාධයක් අහිංසක ජීවිතයක් සිරගත කරන එක. ඒක නිසා අපි වෙනුවෙන්, අපේ ආරක්ෂාව වෙනුවෙන් ඒ එළියට ආපු
ඒ කන්‍යා සොහිරිය වෙනුවෙන් අපි සොනාලි මේරි සොනාලි කන්‍යා සොහිරිය වෙනුවෙන් නීතිඥ ප්‍රජාවත් අපි සමග එකට නැගී සිටින සියලු සිවිල් ජනතා සංවිධානත් පූජක පැවිදි සියල්ලනුත් සමග අපි මේ ප්‍රශ්නයට ඒ සුදුසු ස්ථානවල ඒ සුදුසු උත්තර දෙනවා මේ ඉතිහාසය තුළ මේ අරගල ඉතිහාසය තුළ දුන්නා වගේම මොකද අපට තවමත් මේ කළු පබාය තුළ ඉන්න අපට විශ්වාසයක් තිබෙනවා මේ අධිකරණය මේ ගරුතර අධිකරණය අපි දෛනිකව පෙනී සිටින ගරු අධිකරණය හැමදාම ස්වාධීනයි අපක්ෂපාතී ඒ අධිකරණය ඒ විශ්වාසය තියාගෙන අපි ගරු අධිකරණය ඉදිරියට යනවා පාස්කු ප්‍රහාරය විකුණලා බලයට ආපු ඕගොල්ලෝ කවදාක්වත් ඒ පාස්කු වින්දිතයින්ට ඒ සාධාරණ ඉෂ්ට කරේ නැහැ අපි ඒක හැමදාම බලාගෙන ඉන්නවා ඒ සාධාරණ ඉෂ්ට වෙන තුරු අපි ඒ අරගලය අතාරින්නේ නැහැ ඒ වගේම අපේ මේ අරගලය තුල සිටින අවිහිංසාවාදී මේ කන්‍යා සොහිරිය වගේ අපේ ස්වාමින් වහන්සේලා වගේ අපේ සිවිල් ජනතාව වගේ ක්‍රියාකාරිකයින් දේශපාලන මැරයින්ගේ ලයිස්තු වලට දාලා අත්අඩංගුවට ගන්නවා නම් අපි ඒ වෙනුවෙනුත් පෙනී හිටිනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයෝ ඔයාට වැරදි හදාගන්න ඕනේ නම් ඔයාගේ ඔය ලයිස්තු හදන මැරයෝ අකුල ගන්න. මොකද අපි දැක්ක පහුගිය දවස්වල සිද්ධ වෙච්ච අත්අඩංගුවට ගැනීම ඒ පිටිපස්සේ පැහැදිලිවම තියෙන්නේ සමාජ ක්‍රියාකාරිකයින් සමාජ මාධ්‍ය ජාලවල Facebook පිටු පවත්වාගෙන යන තරුණයින් ඒ වගේම මේ ඔබේ දූෂිත පාලනය ඔබේ අසමත් ඔබගේ ෆේල් පාලනය නිසා පාරට බැහැලා සාධාරණයේ ඉල්ලෙන අවංක ජනනායකයින් තමයි හිරගත කරේ. ඒ අතරට පළවෙනි වතාවට අපිට මතක ඉතිහාසයේ කන්‍යා සොහිරියක් ඇතුළත් කරලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයෝ ඔයා කොටලා වැරදි ගහට තමයි කෙටුවේ. ඔයා බලයට ආවේ පාස්කුලේ විකුණගෙන. මේ කොළඹින් පටන් ගත්තම හලාවත දක්වා තියෙන කතෝලික ජනතාවගේ ඡන්දය ඔයා මංකොල්ලා කෑවා. හැබැයි ඔයා උත්සාහ කරන්න එපා ඒ කතෝලික ජනතාව රැකගන්න. තවත් කන්‍යා සොහිරියකට අත තියලා ඔයාට මේක පාස් වෙන්න ලැබෙයි කියලා. අද රටේ මිනිස්සුන්ව ජනතාවව අනීතික ලෙස අත්අඩංගුවට ගන්නවා. එවැනි යුගයක තමයි එවැනි අවාසනාවන්ත යුගයක තමයි ඔබම අද ජීවත් වෙන්නේ. අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව තියන්නේ කතෝලික පැවිදි සොයුරියක් වන සිස්ටර් මේරි සොනාලිව අත්අඩංගුවට ගැනීමේ වෑයමක නිරත වන අවස්ථාවකදී. CID විසින් ගරු සිස්ටර් මේරි සොනාලි පැවිදි සොයුරියට කැඳවීමක් කරලා තියෙනවා. ඇයට එන්න කියලා ඇයගෙන් කටුඋත්තරයක් ගන්න. අපි දන්නේ නැහැ ඇයි මේ දේ කරන්නේ කියලා. මේ දේ සාධාරණද අසාධාරණද? ඇයව මේ සම්බන්ධයෙන් කැඳවීමක් කළ යුතුද නැද්ද? අපි දන්න අයුරින් ඇය එදා මැයි 9 වන දින මේ කලහකාරී සිදුවීම් සිද්ධ වන අවස්ථාවේදී ඒ ස්ථානයේ හිටියා. නමුත් කිසිම ආකාරයකින් කලහකාරී සිදුවීමකට ආධාර අනුබල දුන් තැනැත්තියක් නෙවෙයි. සිස්ටර් මේරි සොනාලි වගේ ගොඩක් දෙනෙක් අද ලංකාවේ ඉන්නවා. අද අපි දකිනවා මේ ලංකාවේ විවිධ වූ ප්‍රදේශවල විවිධ වූ ජනයින් අත්අඩංගුවට ගන්නවා. අනීතික ලෙස අත්අඩංගුවට ගන්නවා. මම මේ අවස්ථාවේ පොලිසියෙන් අහන්න කැමතියි. ඔයගොල්ලෝ මේ අත්අඩංගුවට ගැනීම සිදු කරන්නේ නිසි ආකාරයෙන් විමර්ශන කරලාද නැත්නම් මේ අරගලයන් වෙන අවස්ථාවේදී ඒ ස්ථානවල රැඳී සිටි පුද්ගලයන්ව අර වීඩියෝ දර්ශනවල මූණවල් තිබ්බා කියලාද අත්අඩංගුවට ගන්න කියලා මම අහන්න කැමතියි. ලංකාවේ නීතියක් තියෙනවා. යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පෙර විමර්ශනය කළ යුතුයි. අදාළ විමර්ශන නිලධාරියා සෑහීමකට පත්විය යුතුයි. මේ පුද්ගලයා යම්කිසි කලහකාරී සිදුවීමකට ආධාර දුන්, අනුබල දුන් සහ ඒ සම්බන්ධයෙන් කලහකාරී සිදුවීමක් කළ පුද්ගලයෙක් හැටියට. අපි දකිනවා අද පොදු දේපල නීතිය යටතේ පොදු දේපල පනත යටතේ පුද්ගලයින්ව අත්අඩංගුවට ගන්නවා. නමුත් කිසිම අවස්ථාවකදී ඒ වීඩියෝ දර්ශන බලලා ඒවා වලින් කිසිම අවස්ථාවකදී දියුරුම් ප්‍රකාශයක්වත් මේ විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කරන්නේ නැහැ. මොනවාද මොවුන් විසින් කරන ලද කලහකාරී ක්‍රියාකාරකම් කියලා. එතකොට මේ වීඩියෝ දර්ශනවලදී මොවුන්ගේ මූණ පෙන්වෙච්ච පළියට පුද්ගලයන්ව අත්අඩංගුවට ගැනීමට ලංකාවේ නීතියක් තියෙනවද කියලා මම ශ්‍රී ලංකා පොලිසියෙන් අහන්න කැමතියි. එතකොට මේ සිස්ටර් මේරි සොනාලි කියන තැනැත්තියත් ඒ ස්ථානයේ රැඳී සිටි කාන්තාව පැවිදි සොයුරියක්. නමුත් ඇය විසින් මොන දේද කරේ? යම්කිසි කලහකාරී සිදුවීමක් කරාද නැද්ද? නමුත් ඇය අපි දන්න ආකාරයට ඇය එතනට ගියේ ඒ සිදුවීම පාලනය කිරීමට පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්න අවස්ථාවකදී ඒ සිද්ධිය මර්ධනය කිරීමටයි ඇය ගියේ. ඒතොර එවැනි අවස්ථාවකට ගිය තැනැත්තියක්ව අත්අඩංගුවට ගැනීම ප්‍රශ්න කිරීම සාධාරණද? මේකද
ඔබ මම බලාපොරොත්තු වන රට මේකද ඔබ මම බලාපොරොත්තු වන නීතිය අපි අහනවා. ජනතා මේ වගේ දේවල් සිදුවීමෙන් වෙන්නේ ලංකාවේ මිනිස්සුන්ට නීතිය කෙරෙහි තියෙන විශ්වාසය දිනෙන් දින බිඳ වැටෙනවා කියලා. ඇත්තටම ඔබ මම ජීවත් වෙන්නේ අරාජික වූ රටක. මේ අරාජික වූ රටක මේ තත්ත්වයට පත් කරලා තියෙන කවුද? වර්තමාන ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ මේ පොදු ජන පෙරමුණ ආණ්ඩුව. ඇත්තටම මේ ආණ්ඩුව දිනෙන් දිනම අසමත් ෆේල්. ඒ ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශයක් කළ සිටිනවා මම මේ අසමත් මම කවදාත් මේ අසමත් වෙලා මේ ධූරය අතහැරලා දාන්න කැමති නෑ කියලා. මම සමත් වෙලා තමයි යන්නේ කියලා. I don't want to leave as a failed president. ඒතර ඔබතුමා සමත් වෙනකන් මේ රටේ ජනතාව බලාගෙන ඉන්න ඕනේද? ඔබතුමා සමත් වෙනකන් ඔබතුමා පාස් කියලා සර්ටිෆිකට් එක දෙනකන් මේ රටේ ජනතාව බලාගෙන ඉන්න ඕනේද කියලා. ඔබතුමා මේ බිල්ලට අරගෙන තියන්නේ මේ රටේ මිලියන 22ක් වූ අහිංසක ජනතාව. අපි නීතිඥවරුන් හැටියට කතා කියනවා මේ අවස්ථාවේදී අපි මේ කන්‍යා සොයුරිය වෙනුවෙන් සහ අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමට ලක් වෙලා තියෙන පුද්ගලයන් විසින් වෙනුවෙන් කොන්දේසි විරහිතව ඉදිරිපත් වෙනවා. ඔවුන්ව ආරක්ෂා කිරීමට අපි බැඳෙනවා.